Hello everyone, welcome to Jatika Pasala English Ordinary Level Program. So in our studios, Kapila is here with me to help me, to assist me, to guide me. How are you, Kapila sir? I'm fine. Actually, I'm here to help you. Yes, thank you. Right. So, ඉතින් අද අපි සලා දෙන්නෙක්ම ඉන්නවා. අපි දෙන්නම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට උදව් කරන්න. කොයි විදිහටද උදව් කරන්න යන්නේ? මෙන්න මේ විදිහට. Question and answers. So this is one of the most, let's say, a biggest problem in answering your question papers. උත්තර ලියන විදිහ අපිට මේක හරියට කළමනාකරණය කරගන්න පුළුවන් නම් පොඩි දේවල් අපිට හරියට කළමනාකරණය කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් නිකම්ම උත්තර ලියන්න නෙමෙයි ස්මාර්ට් විදිහට උත්තර ලියන්න. ඒ කියන්නේ කාලය උපරිමව කළමනාකරණය කරගෙන අපිට තියෙන සමහරක් වෙලාවට අවම දැනුම උපරිම ලකුණු ගන්න මට්ටමට ඒක බිල්ඩ් අප් කරගන්න අපිට පුළුවන් වෙනවා. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා සමහරක් අපි හිතන විදිහ thinking pattern එක thinking process එක වෙනස් කරගන්න ඒ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට. එතකොට අද අපි කතා කරන්න යන්නේ ඒ thinking pattern එක වෙනස් කරගෙන උපරිම ලකුණක් දක්වා අපිට යන්න පුළුවන් කොහොමද කියලා. Right. Let's move on to this question and answers. Can you guess? මොන question එක ගැනද? Right. How to answer? So this is Barack Obama. He has answered lot of questions. එයා යාගේ දූර කාලය තුලදී ප්‍රශ්න ගොඩකට උත්තර දීලා තියෙනවා. උත්තර දෙන්න බැරි වෙච්ච ප්‍රශ්නක් තිබුණා. Right. True or false questions. ඊළඟට underline the correct answer. Fill in the blanks. ඔය විදිහට. දැන් පොඩ්ඩක් අපි ආපහු මෙහාට කරලා ගමු. right. සාමාන්‍යයෙන් කපිල සර් මේවා තමයි නේද? හරි වැරදි පෙන්වන්න, අන්ඩර්ලයින් කරන්න, එතකොට හිස් තැන් පුරවන්න මේවා තමයි අපිට ප්‍රශ්න පත්‍රයේ දකින්න පුළුවන් වෙන්නේ. ඔව් අපි මේ දීලා තියෙන කීපයක්. තව comprehension questions වර්ග ගොඩක් අපිට තියෙනවා. ඔව් සර්. ඊළඟට find words from the passage. ඒ කියන්නේ paragraph එකකින් passage එකකින් නියම වචනේ හොයාගන්න. Find the synonyms or similar word. සමාන පද එහෙම නැත්නම් ගැළපෙන වචන හොයන්න අපිට තියෙනවා. ඊළඟට find the synonyms or similar words. ඔන්න දෙපාරක්ම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක් වෙඩි වෙන්න. What do the highlighted words in the passage refer to? මෙන්න මේ කොටස දැන් සමහරක් වෙලාවට අපි දන්නවා මේ ඡේදයේ මැද්දේ there is a highlighted word. ඒ highlighted word කියවගෙන යද්දිම තේරෙනවා මේක මුකට අහලාද දන්නේ. හැබැයි පල්ලෙහා ප්‍රශ්නයක් කියවද්දිම ඔන්න තියෙනවා අන්න අහවල් ස්ථානයේ තියෙන මේ කොටසෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක. එතකොට මම කලින් පාර මේ comprehension question කියද්දී reading techniques කියලා දුන්නා. කියවන විට අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රමෝපායන්. මේ ක්‍රමෝපායන් වලදී මම ඔයගලන්ට කිව්වා skimming, scanning මේ වගේ ක්‍රම කීපයක්. එතකොට මේ පළවෙනි scan එකේදී skim කරනකොට මේ වගේ දේවල් ඔයගලන්ට identify කරගන්න පුළුවන්. Yes or no answers. Why, how to answer. Why, how to answer. ළමයාත් කල්පනා කරනවා. අපි පොඩි tips ටිකක් බලමු. One of the tips. Read through the entire passage and the question. Right? Missing the context of the answer you are looking for. Right? Then read through the entire passage and the questions. Then පුතේ මේ විභාගයේ ලං වෙනවත් එක්කම අපිට විවිධ අවදි. We pass through different stages of our preparation. විභාගයට සූදානම් වීමේ විවිධ අවදි තියෙනවා. ඒ විවිධ අවදි වල අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න පුහුණු වෙන විවිධ ක්‍රම තියෙනවා. එතකොට දැන් මේ මම කතා කරන්න යන්නේ දැන් පොඩ්ඩක් අපිට තාම කල් තියෙනවනේ අපේ සාමාන්‍ය පෙළ විභාගයට. එක දෙයක්. ඒක තමයි දැන් හිතන්න විභාගයට මාස 5ක් 6ක් තියෙද්දී
අපිට පුළුවන් හැකියාව තියෙනවා මේ සම්පූර්ණ පැරග්‍රාෆ් එක කියවලා ඒකේ තියෙන අලුත් වචන හොයලා ඒවට තියෙන විවිධ තේරුම් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න. එතකොට ඒක අපි කරන්නේ සාමාන්‍යයෙන් විභාගයට මාස 5-6ක් තියෙද්දි. මොකද අපිට කාලය ඇතිතරම් තියෙන හින්දා. අපි විභාගයට ගිහිල්ලා ෂණිකව අපි සම්පූර්ණ පැරග්‍රාෆ් එක කියව ගන්න ඕනේ. ඒකට හේතුව missing the context of the answer you are looking for. සමහරකට context එක මේ ඡේදය මොන පසුබිමෙන්ද තියෙන්නේ කියන එක තේරුම් ගන්න. හරි. Bottom up approach. That means read the question first so that you have an idea what to look for in the comprehension question. Kapila sir, දැන් අපේ දුවල පුතාලා කියනවා දැන් සමහරක් වෙලාවට ඔය ලියන ඒවා කොහොම හරි මූට්ටු කරලා එහෙන් කෑලි අරගෙන මෙහෙන් කෑලි අරගෙන ලියන්න පුළුවන්. හැබැයි මේ comprehension question එක මේ මූට්ටු කරන්න බෑ, තේරුම් අරගන්නම ඕනේ. ඒකට මේ මම යෝජනා කරනවා ඉස්සල්ලාම bottom up. ඒ කියන්නේ පල්ලෙහා ඉඳලා උඩට යන්න. questions ටික ඉස්සලා කියවන්න. ඒකට හේතුව සම්පූර්ණ අපි කාලය ඉතුරු කරගන්න අවශ්‍ය හින්දා. මොකද දැන් මේ ඕගොල්ලෝ කරන්න යන්නේ පරිවර්තනයක් නෙමෙයි. වචනින් වචනය අරගෙන කපිලස සිංහල වලට පරිවර්තනය කරන එකක් නෙමෙයි. දැන් අපි දැකලා තියෙනවා සර් ගොඩක් තැන්වල කරනවා එහෙම පරිවර්තනය කරනවා. නමුත් අපි පාසල් ගුරුවරු දන්නවා මේක කරන ක්‍රමය ඇත්තටම. ඒගොල්ලෝ ඊටාම පිළිවෙලට මේකේ තියෙනවා විශේෂ ටෙක්නික්ස් ටිකක්. අන්නේ ටෙක්නික්ස් ටික ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ ටෙක්නික්ස් ටික කතා කරන්න. එතකොට ප්‍රශ්න ටික ඉස්සරලම කියවලා first you read the questions and gather some kind of idea about what you are going to be asked, right? ඒ වගේ අදහසක් ඉස්සරලම ගන්න එකත් ඒ වගේ එක ටෙක්නික් එකක්. අපි දැන් බලමු එහෙනම් ඊළඟ එක. හරි. එතකොට අපි question එක කියවනවා. දැන් කියවද්දී use a pen while reading. සමහරක් වෙලාවට මේ කපිලස අපි එක දිගට කියවගෙන යද්දී අපිට මේ ඡේදයට ફોකස් කරන්න අමාරුයි සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට ශාලාධිපති මේ පැත්තෙන් එනවා. තාම පැත්තෙන් එහා පැත්තේ මට කියන්නකෝ අරකට උත්තරේ. ඔකට අපි නියම වචන පාවිච්චි කරන්න හොඳ නෑ. එහෙම නැතිනම් සමහර වෙලාවට ළමයාට උඩ කොටස කියවගෙන when you go towards the bottom line of the paragraph so they forget the first part. එහෙම එකකුත් වෙනවා. මුල් කොටස අමතකයි. ඉතින් ඒ නිසා ඇත්තටම ඔය having a pen in your hand while reading is very important. Yes. Right. Use a pen while reading. කියවන අතරේ ඒකට අවධානය සම්පූර්ණයෙන්ම දෙන්න පෑනක් පාවිච්චි කරන්න. ඊළඟට do not read reading comprehension like a movie novel. While going through the passage, your 3 body organs should act in collaboration. මොකද්ද මේ කියන කතාව? දැන් මේක මේ අපි සාහිත්‍ය කියවනවා වගේ නවල් එකක් කියවනවා වගේ එන්ජොයි කර කර කල්පනා කර කර මතකයේ නිමග්න වීලා එහෙම කරන්න එපා කියලා තියෙනවා. ඒකට පාවිච්චි කරන්න තියෙනවා you have to use eyes, hand and your brain. මේ තුන in coordination වැඩ කරන්න අවශ්‍යයි. කොටස් තුනම එකපාර වැඩ කරන්න ඕනේ. එතකොට තමයි සම්පූර්ණ අවධානය සහ සම්පූර්ණ තොරතුරු ටික උකහා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් මොකද වෙන්නේ අපිට? එහෙම නැතිනම් වෙන දේ තමයි අපි දන්නේම නැහැ we fall into a trap called reading myopia. අපි දන්නේම නැතුව විභාගේ වෙලාව ඉවර වෙන්න පුළුවන්. ඒක ඇත්ත. Okay, I will come back to it later. මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරි කියවගෙන යති. හරි. මම ඒකට පස්සේ එන්නම්. මම ඒකට පස්සේ උත්තර ලියන්නම්. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි come back later. When we don't find an answer to a particular question, we usually tell ourselves, okay, I'll come back to it later. This may be a good strategy to save time while leaving the difficult questions and solving easier ones. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එක්තරා ප්‍රසිද්ධ බොහොම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් කියලා තියෙනවා කනස්සලු වෙන්න එපා කියලා. කනස්සලු වීමෙන් ඔබට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපේ දුවල පුතාලා දැන් සාමාන්‍ය අපි මේක පන්ති කාමරේත් දකිනවා. මේ සමහරට ප්‍රශ්න 5කින් එක ප්‍රශ්නයක් ටිකක් හිතා ගන්න අමාරුයි මොකක්ද උත්තරේ කියලා. දැන් ඒකම කල්පනා කරනවා. දැන් මේකට මොකද්ද? දැන් මේකට මොකද්ද කියන මේ ඍණාත්මක සිතුවිල්ල එක එක්ස්ටෙන්ඩ් වෙනවා. මනස පුරාවටම එක්ස්ටෙන්ඩ් වෙනවා. දැන් මේකට බෑ. ඔව් මේකට බෑ. මේක තේරෙන්නෙම නෑනේ. මේකට හිතා ගන්නම බෑනේ. ඒ වෙලාවට අපිට ගන්න පුළුවන් හොඳම සොලියුෂන් එක තමයි okay I'll come back to it later.
ප්‍රශ්න 100ක් තියෙන question paper එකක එකක් දෙකක් තුනක් හතරක් එහෙම වෙනවාමයි. ඒක මතක තියාගන්න දුවේ පුතේ. ඒ ගැන කලකිරෙන්න අවශ්‍ය නැහැ. එහෙම නේද කපිල සර්? ඔව් මම දැන් ඒක අනිවාර්යයෙන්ම අවධාරණය කරනවා ඔයගොල්ලන්ට. මොකද අපි මේ කතා කරන්නේ reading comprehension. එතකොට reading comprehension කියලා අපි ඡේදයක් කියවලා මේ උත්තර ලියනව නෙමෙයි මේ. We are not just hunting for the answers now. අපි දැන් මේ කතා කර ඉන්නේ ඔයගොල්ලොත් එක්ක කොහොමද answers ලියන්න භාවිතා කරන්න පුළුවන් techniques මොනවද කියලා. So these are not hard and fast rules. They could change. Yes. ඒත් මේ උදව්වක් මේක හොඳට ගන්න අපිට පුළුවන් ප්‍රශ්නයක් අමාරු නම් please don't spend much time on this. ඔබ දන්නේම නැතුව වෙලාව ඉවර වෙන්න පුළුවන්. ඒක skip කරලා ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. outer answer. Thank you sir. මේ time එක මතක් කරාට. ඉතින් this may be a good strategy. මේක මනස සැහැල්ලු කරගන්න හොඳ ටෙක්නික් එකක්. ඊට වඩා අර අමාරු එක අපහසු එක පැත්තකින් තියලා ලේසි ටික ඉවරයක් කරලා දාන්න. ඒකට තමයි most reading comprehensions are difficult solutions හැටියට සමහරක් අය දකිනවා. ඒ කියන්නේ solutions. අපි කියන අපි ඊළඟට පොඩ්ඩක් ගිහිල්ලා ඉමු. most අපි කියන comprehension questions වල අපි improve your vocabulary. ඇයි එහෙම කියන්නේ? දැන් මේ comprehension passage එක සාමාන්‍යයෙන් කපිල සර් මේක දැක්කහමත් ටිකක් අප්සෙට් යනවා මේ A4 කොළ එක මේ වගේ A4 කොළ එක මේ ඡේදය මෙන්න මේ හරියට විතරක් එනකන් තියෙනවා. ඕක දැක්ක ගාම මේක ටිකක් ලොකුයි මේක ටිකක් හරි ප්‍රශ්නාකාරී. ඒකට හේතුව vocabulary. අපේ වචන බැංකුව extend වෙලා නැහැ. අපි පාසලේ සමහරකට ටෙක්ස්ට් බුක් එකවත් හරියට කියවලා නැහැ. අපේ 6 7 8 9 10 11 ටෙක්ස්ට් බුක් එක වර්ක් බුක් එකේ තියෙන comprehension questions වල තියෙන ටෙක්ස්ට් පැරග්‍රාෆ් වත් අපි හරියට කියවලා නැහැ. ඒකින්ද අපිට මේක unfamiliar. අපිට සමීප නැහැ. සමීප නැති දේවල් අපිට ආගන්තුක වෙනවා. ආගන්තුක වෙන සැනින්ම අපි කලකිරෙනවා මේක අපිට මේක කරගන්න බැරි වෙයි කියලා. ඔන්න ඔය thinking pattern එක පුතේ දුවේ වෙනස් කරගන්න. ඒ වෙනකොට මේක කරන්න ඕන කොයි වෙලාවටද කියලා අපි බැලුවොත්. So you have to enrich your vocabulary before you go to your examination. Not while you are writing the answers. ඒ කියන්නේ දැන් ඔය ටෙරන්ස් කිව්වේ ඕගොල්ලන්ට වැදගත් වෙනවා මේ ලැබිලා තියෙන ඊටාම සීමිත කාලේ පුළුවන් තරම් ඕගොල්ලන්ගේ word bank එක වැඩි කරගන්න ඕන. Right. So that is the importance of vocabulary. වචන මාලාවේ වැදගත්කම. ඊළඟ point එක තමයි දැන් අපි වෙන විෂයන් ගමුකෝ ටෙරන්ස්. ඒ වගේ තියෙන්නේ ගෙදරින් අපි පාඩම් කරගෙන යන්න ඕන. ආන්සර් එක පාඩම් කරගෙන යන්න ඕන. දැන් English comprehension question එකේ ආන්සර් එක පාඩම් කරන් යන්න ඕන නැහැ. So you can find the answers. You can find the answers just about 5-6 centimeters away from the question. Yes. Right. ප්‍රශ්නෙට සෙන්ටිමීටර 4ක් 5ක් 6ක් උඩින් ආන්සර් එක තියෙනවා. ඒක ගන්න තියෙන අමාරුව ඇති වෙන්නේ මෙන්න මේ වචන නැති වුණාම. අපි ඊළඟ එකටත් යමු. මෙතන ආපහු ඒ ස්ලයිඩ් එක දැක්කෝ some students find most reading comprehensions difficult. Yes. සමහර අපේ දුවදරුවන් හිතනවා මේ reading comprehensions difficult අපහසුයි කියලා. මේක මං අපහසුයි කියන වචනයට වඩා ඕගොල්ලන්ට මේක සමීප නැහැ කියලා අපි හිතනවා නම් ඒක අපිට පහසුයි. හරි. එතකොට improve vocabulary කපිල සර් කිව්වා වගේ read and solve comprehension as many as possible. පුතාලා දුවලා දන්නවද සමහරක් වෙලාවට මම මේක මේ උනන්දු කරන එක කොච්චර දුරට හොඳයිද දන්නේ නැහැ. නමුත් මේකට options දෙකක් තියෙනවා. එකක් තමයි දුව පුතේ ඔයගොල්ලන්ගේ public library එක. මම දන්නවා දැන් එක එක ප්‍රාදේශීය සභාවලට libraries තියෙනවා. මේ දවස්වල නම් පොඩ්ඩක් පොත් ගන්න පුළුවන් කොහොම තත්ත්වෙත් තියෙනවද දන්නේ නැහැ. පුතාලා දුවලා බලන්න ගිහිල්ලා comprehension passages කියලා තියෙනවා වෙනම පොත්. එතකොට මේවා ඉන්දියන් පොත් තියෙනවා. එතකොට එංගලන්තේ ඉඳලා එන පොත් තියෙනවා. මේ පරණ පොත් තියෙනවා කපිල සර්. ඔව් අපේ යුනිවර්සිටි ලෙක්චරර්ස්ලා ලියපු පොත් ගොඩක් තියෙනවා. අපේ ටීචර්ස්ලා ලියපු පොත් ගොඩක් තියෙනවා. ඇත්තටම කියවන්න පුළුවන් නම් හොඳයි. And other thing is we are training you to become global citizens. Yeah. And we are training you to become smart students. Right. ඒ කියන්නේ මේ අද කාලේ අපි මේ යන්න ඕනේ නෑ physical library එකකටම. ඔව්. You can download the books very easily. Easily. And read them. හොඳ යෝජනාවක් දුන්නේ. මටත් ඒක මතක් වුණේ දැන්.
thank you කපිල සර්. ඒක හොයාගන්නත් එතකොට අපි පොඩි මඟ පෙන්වීමක් දුන්නොත් කොහොමද Google වල අපි comprehension passages හොයාගන්න පුළුවන්? මම හිතන්නේ ඒක type කරපු ගාම comprehension කියන word එක type කරපු ගමන්ම අපිට ගොඩක් suggestions එනවා. හැබැයි මේ වෙනුවෙන්ම අපිට පුළුවන් comprehension කියලා යන්නේ නැතුව scholarly articles you can read, say like about solar system. Select specific topics and read. So you also can find some questions on these specific subject areas. Just read them as many as possible as mentioned here. ඒත් එක්කම සර් මේ comprehension උත් හැබැයි මම Google කරාම මට හම්බෙලා තියෙනවා දැන් අපි කියමුකෝ comprehension questions for beginner starter කියලා ගැව්වහමත් සමහරක් ආයතන වලින් නිර්මාණය කරපු comprehension questions උත් හොයාගන්න පුළුවන්. හැබැයි scholarly article කියවන එක ටිකක් බැරෑරුම්. නමුත් උත්සාහ කරොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා නේද සර්? ඔව් අපේ ඇත්තටම memory capacity එක ගොඩක් ඉහළයි. අපි හිතන්නේ අපිට බැහැ කියලා. අපිට පුළුවන්. ඒ කියන්නේ ඔබ උත්සාහ කරොත් within 2-3 months you can boost your vocabulary. Yes. So let's move on to the next. Yes. Read and solve comprehension as many as possible. ඉතින් කපිල සර්ත් මාත් කිව්වා වගේ ඒ වගේ පොත්පත් comprehension පොත්පත් හොයාගෙන ඇති තරම් මේවට උත්තර ලියලා ඒක පුහුණු වෙන්න. Right. ඊළඟට answer many passages in other papers. දැන් අපේ පුතාලා දුවලා දැන් කරන දෙයක් තමයි මේ සාමාන්‍ය පෙළ ලඟ වුණාට පස්සේ සර් මේ සාමාන්‍ය පෙළ ඒගොල්ලන්ට ඔප්ෂන් කීපයක් තියෙනවා. එකක් past papers හොයා ගන්නවා. ඊට පස්සේ regional papers හොයා ගන්නවා. regional papers ඒ කියන්නේ එක එක කලාපවල කරපු papers හොයා ගන්නවා. ඊළඟට term test papers වෙනම හොයාගෙන කරනවා. ඔය ඔප්ෂන් තුන. හැබැයි ඔයිට එහා ගිය ඔප්ෂන් කීපයකුත් තියෙනවා papers හොයාගන්න යද්දී. දැන් ගොඩක් අය මම දැකලා තියෙනවා මේ කොළඹ නැත්තම් ප්‍රසිද්ධ පාසල් වලම papers හොයාගෙන ඒවා කරන අවස්ථා. ඔව් ඒකේ යම්කිසි හොඳ තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව සමහරක් අපි දකිනවා පාසල් වල සාමාන්‍ය පෙළ මට්ටමටත් වඩා ඉහළ ලෙවල් එකකින් තමයි question papers නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒවා හොයාගෙන Taman විසින් හොයාගෙන උත්තර ලියලා ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. තවත් option එකක් තියෙනවා. අපි දකිනවා මේ 10 වසර 9 වසර වෙනකන් paper 1 එකට එන්න පුළුවන් සමහරක් questions ඒ papers වලත් තියෙනවා. Especially final term test එක, last term test එක, grade 10 වල, grade 9 වල, grade 8 වලත් සමහරක් ඒවා සමහර questions හොයාගන්න පුළුවන් නම් ඒ papers හොයාගන්න පුළුවන් නම් මේ නිකන් ඉන්න වෙලාවට ඔයගොල්ලන්ගේ free time එකේදී solve කරලා දාන්න. අපිට O level exam එකට යන්න ඉස්සෙල්ලා අපි එහෙම නැත්නම් හිතමුකෝ grade 6 වල ඉඳලා ඉස්සරහට එන්න questions 16ක්. ඒ කියන්නේ papers දෙකක්. ඉස්සරලම හම්බෙන්නේ grade 10 වලදී. grade 10 වල first term එකේ මොගොල්ලන්ට හම්බෙනවා 2 papers. You get 2 papers. The first paper it has 8 questions. Similarly, the second paper also has 8 questions, but time duration is different. You get only 1 hour for the first paper, 2 hours for the second paper. ඉතින් මේ grade 10 සහ grade 11 මේ දෙකේ වෙනසක් තියෙන්න ඕන. මොකක්ද වෙනස? ඒ තමයි difficulty level එක. ඔබට ලැබෙන අසීරුතා මට්ටම grade 10 වලදී අවමයි. එහෙනම් ඔය යෝජනාව අපි මේ දාලා තියෙන්නේ ඒවට. ඒ යෝජනාව තමයි so if you really find this question very difficult, what you can do is that, you can answer a simple question paper. Maybe you can find a question paper of grade 9, 10, then move on to grade 11. Yes, sir. Right, thank you. ඒ විදිහට කරොත් තවත් practice කරන්න පුළුවන්. Answer many passage in other papers. හරි. Familiarize yourself with the reading comprehension question. Reading comprehension question එකේ main idea එක. Questions that ask for the central thought or significance of the passage. මේ comprehension question එකේදී දුවල පුතාලා සම්පූර්ණ focus කරන ප්‍රධාන අදහසට. ඒ වාක්‍යයේ නැත්නම් ඒ ඡේදයේ ප්‍රධාන අදහසට යොමු දක්වන්න ඒකට හේතුව නැත්නම් ඒකට හේතුවට වඩා ඒක හොයාගන්නේ කොහොමද? ප්‍රශ්න කීපයක් යනකොට මෙන්න මේක ගැන තමයි මේ ප්‍රශ්න වලින් අහන්නේ.
නැත්නම් මේ ඡේදේ පුරා විහිදිච්ච ප්‍රධාන කරුණ මෙන්න මේක තමයි කියන එක ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒකට හොඳින් සමීප වෙන්න. එතකොට ටිකක් වෙලා යද්දි ඒකට සම්බන්ධ සමහරක් තොරතුරු ඕගොල්ලන්ගේ මනසට එයි. සමහරක් වෙලාවට කපිල සර් කිව්වාගේ සෝලර් සිස්ටම් එක ගැන ඔයගොල්ලෝ කලින් කියවලා තිබුණොත් දැන් ප්ලැනට් කියන වචනය නැත්තම් ඕබිට් කියන කක්ෂය කියන සිංහල වචනය ඕබිට් කියන එක මතක නැති වුණොත් ඕගොල්ලන්ට මේ කන්ටෙක්ස්ට් එකත් එක්ක මේ අපි කියනවා මේ පසුබිමත් එක්ක සමීප වුණොත් මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේක තමයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. ওই comprehension questions වල සර් අහන දෙයක් තමයි අලුත් වචන આવොත් කොහොමද අපි මේක හැන්ඩල් කරන්න කියලා. එක ක්‍රමයක් තමයි context එකට පසුබිමට වඩාත් සමීප වෙන්න. එතකොට ඒ වචනේ තේරුම ගෙස් කරගන්න ඔයගලන්ට අවස්ථාවක් හම්බ වෙනවා. හරි. ඊළඟට මේ main idea එක. ඊළඟට specific details. එක පුංචි කරුණු ස්පෙસિෆික් කරුණු අපි ගන්න අවශ්‍යයි. Question that ask for explicitly stated ideas. විශේෂිත කරුණු. ඒවා ප්‍රශ්නයත් එක්කම තමයි ඕගොල්ලන්ට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට තවත් තොරතුරක්. Drawing inferences. Questions that ask for a statement's intended meaning. යම්කිසි වාක්‍යයක් දීලා මේකින් අදහස් කරන්නේ මොකක්ද කියන එක ඕගොල්ලන්ගෙන් අහනවා. අන්න එතනදිත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා ඒ පසුබිම, ඒ කතාව ඒක වැදගත් වෙනවා. බලමුද කොහොමද විභාගෙට එන්නේ කියලා. So you could get two types of comprehension passages. One is prose passage, the other one is verse passage. ඒ කියන්නේ එහෙම අපිට බෙදාගත්තොත් ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නකොට දැනගන්න පුළුවන්. prose passage එකක් කියන්නේ ගද්‍ය ඡේදය. එහෙම නැතිනම් පද්‍ය ඡේදය. එතකොට write the sentence which says යයි කියවෙන වැකිය ලියන්න. write the sentence which says. ඒ වගේම prose passage එකක එහෙම දෙනවා වගේ verse passage එකක පද්‍ය ඡේදයක එහෙම නැතිනම් කවියක් දීලා ඔයගොල්ලෝගෙන් ප්‍රශ්න අහන වෙලාවක write the line which says යයි කියවෙන පේලිය ලියන්න. right. එතකොට අපෙන් අහන අර ස්ටේට්මන්ට් එක ලියනවා කියන්නේ මෙන්න මේ වගේ. අපිට කියනවා යයි කියවෙන වැකිය ලියන්න. write the sentence which says. ඒ වගේම කවියක් ආව වෙලාවක ඔබට poem එකක් නම් දීලා තියෙන්නේ write the line which says. මේක අනිවාර්යෙන්ම එන එකක්. හරි සර්. question that asks for a statement intended meaning. තවත් තියෙනවා. tone attitude. Questions that test your ability to sense the emotional state of the author. දැන් මේ ප්‍රශ්න අහද්දී තවත් පැත්තක් තමයි දුවේ පුතේ මේ emotional state එකක්. ඒ කියන්නේ whether he is angry, whether he is happy, whether he is joyful, whether he or she enjoyed. ඒ කියන්නේ මේ මෙතන ඉන්න කතුවරයා නැත්තම් සිද්ධිය සම්බන්ධයෙන් හැඟීම්. ටෝන් එක මොකක්ද කියලා අහන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මේකේ තියෙන්නේ අන්තිමට හැපි එන්ඩින් එකක්. මේකේ නැත්තම් අපිට පාඩමක් උගන්වනවා. එතකොට මෝරල් ලෙසන් එකක්. ඒ වගේ පැති හිතන්න. ඊළඟට මොකක්ද අපිට තියෙන්නේ? හරි. context meaning. Questions that ask for the meaning of a word depending on the context. ඒ තියෙන පසුබිමේ තියෙන වචනයක තේරුම අහන වෙලාවල් තියෙනවා. ඊළඟට අපි බලන්න යන්නේ read. හරි. කපිල සර්ගෙත් මම හිතන්නේ මේ ස්ලයිඩ් එකටම අපි ආවොත් දෙන්නටම මේ එකපාර අපේ දුර පුතාලාට සමහරක් දේවල් අපි දෙන්නගේම අදහස් හවුල් කරගන්න පුළුවන් වෙයි. If you are not used to reading lengthy passages, you will probably lose concentration. Increase your attention span by making a habit out of reading. To tell you the truth, children, I am not really a good reader, Kapila sir. I don't like reading that much. But what I like, sometimes I like readings in particular areas. සමහරක් අපි කියනවා සමහරක් විෂයන් සම්බන්ධයෙන් මම කියවන්න කැමතියි. මම මේ උසස් පෙළට ඉංග්‍රීසි සාහිත්‍ය විෂයක් හැටියට කරා. නමුත් ඒ පොත් ටික කියුවේ මම ටිකක් වෙරදරලා. මගේ විශ්වවිද්‍යාලයට ගියාම මේ වගේ විශාල පොත් කියෙව්වා. හැබැයි තරම් ආසාවකින් නෙමෙයි. මම එච්චර කියවන්න ආස නැහැ. හැබැයි මම කියවන්න ආස දේවල් තියෙනවා. අපි දැන් කැමැත්තක් තියෙන විෂයක් නම් ඇත්තටම අපි කියවනවා. ඔව්.
අපි කැමැත්තක් තියෙන විෂයක් නම් අපි ඇත්තටම හරියට හොඳට කියවනවා. ඔව්. right? හැබැයි අපි කැමති නැත්නම් අපි කියවන්නේ. ඉතින් මම යෝජනා කරනවා as a trainer of English, as a teacher of English, I always advise my students to read what they like first. අන්න ඒක තමයි මම කරේ ඊට පස්සේ. දැන් සර් දන්නවා සමහර දරුවෝ ඉන්නවා they are really interested in watching cricket match. They really enjoy watching matches, you know, like they love cricket. අපේ රටේ තියෙනවා මම මේ ළඟදි කියුවා ආටිකල් එකක් ඉන්දියන්ස්ලා ගැන. They are mad about cricket. Right? එතකොට එයාලා සමහර අය මේ මම දැන් ආපහු ලංකාවට එනවා. සමහර අය මේ cricket match එකක් බලනකොට they listen to the commentary. Then that goes into their blood. දන්නේම නැතුව ඒගොල්ලෝගේ ලේවලටම යනවා මේ වචන මොනවද ඒවා කොහොමද මේව වෙන්නේ අපි subject verb object කියලා වෙනම sentences ඉගෙන ගන්නවට වැඩිය ඇත්තටම reading listening කියන ඒ වගේ අපිට පුළුවන් we can improve our knowledge by leaps and bounds. We can expand the horizons of the language. ඒක ඇත්ත. අපිට පුළුවන් අපේ භාෂාවේ දැනුම පුළුල් කරගන්න. ඒ නිසා habit එකක් ඇති කරගන්න එක අනිවාර්යයි. ඒක හරි. ඒත් එකම සර් මේ රිසර්චර්ස් වලින් හොයාගෙන තියෙනවා ලැන්ග්වේජ් එකක් කෙනෙක් මිනිස්සෙක් ඉගෙන ගන්න වැඩිපුර ලිසන් කරලා. 45% 45%. So listening is very important. අපි ගොඩක් අපේ දුවල පුතාලා listening කරන අඩුයි. read කරනවා නමුත් listen කරනවත් ඇත්තටම අඩුයි. ගොඩක් movies බලනවා. හැබැයි movies බලද්දී වචන වලට වඩා ඒ ක්‍රියාදාමයට තමයි වැඩිපුර අවධානය දෙන්නේ. ඊට වඩා වචන වලට අවධානය දෙන්න subtitles එක බැලුවා නම් වඩාත් හොඳයි. If you are not used to reading lengthy passages, lose concentration, increase your attention span by making a habit. පුරුද්දක් කරගන්න අවශ්‍යයි. දැන් මේ වැඩසටහන ආරම්භන ඔබ අනිවාර්යයෙන්ම මේන් ගොඩක් දේවල් ලබා ගන්න ඕන. එහෙනම් මෙතනදිත් අපිට කියන්න තියෙන දේ තමයි අර අසීරු ප්‍රශ්න වලට ඔබට උත්තර ලියන්න බැරි වෙනකොට ටිකෙන් ටික අසීරුතාවයට එනවා වගේ මේ රීඩින් වලට කැමති නැත්නම් because you will be benefited at large in future if you read much. ඔබ ගොඩක් කියවනවා නම් අනිවාර්යයෙන්ම ගොඩක් ඔබට වාසි දෙවෙනවා. ඒ නිසා ඇත්තටම මුලින් කියවන්න අමාරු නම් චුට්ට පොඩි දේවල් කියවන්න පටන් ගන්න. ඒක තමයි ඇත්තටම මේ අපි මේ ස්ලයිඩ් එකක් හදාගෙන ඕගොල්ලොන්ට මේ දෙන්න හදන්නේ ඒ අදහස. Right. First make a note of the time and the number of sections. කියවද්දී පොඩක් වෙලාව ලකුණු කරගන්නලු. සහ time and the number of sections එකේ කොච්චර ප්‍රමාණයක් sections තියෙනවද කියලා. ඊළඟට what is this paragraph about? මේ paragraph එක මොනවා ගැනද? School uniforms. ඊළඟට now read the questions and all the choices. ඊට පස්සේ questions කියවන්න, ඒවැ මොනවා හරි තෝරගන්න තියෙනවා නම් choices තියෙනවා නම් ඒවා කියවන්න. First make a note of the time and the number of sections. ඊළඟට අපිට කරන්න තියෙන්නේ search for the answers. උත්තර හොයන්න. Search for the answers. ඊළඟට mark the answer. උත්තරේ සඳහන් කරන්න. mark කරන්න. Right. ඊළඟට අපි බලන්න යන්නේ මේ reading වලින් අපිට functions ටිකක් අපිට කරගන්න තියෙනවා. Explaining the functions and uses of instructions and devices. මං කෙටියෙන් පැහැදිලි කරගත්තොත් මායි කපිල සෝරුයි මේ දැන් ඔයගලන්ට කියන්න හදපු දේ. ඒක තමයි අපි විභාගයේ කෙලින්ම ඍජුවම අපිට අපහසුයි අපිට සමීප නැහැ කියලා හැඟෙන ප්‍රශ්නයක් තමයි comprehension. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 12 13 14 ඇතුළත එන ලොකු ඡේදයක් එක්ක එන questions ටිකක් එක්ක එන ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට අපි ටෙක්නික්ස් කීපයක් හඳුන්වලා දුන්නා. කොහොමද මේක කියවන්න ඕනේ? මොන වගේ ටෙක්නික්ස්ද පාවිච්චි කරන්න ඕනේ? කොච්චර කාලයක් ගත වෙන්නේ කොහොමද? ඒ ගත වෙන කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා තමයි සාකච්ඡා කරේ. මේ වැඩසටහන පුතේ දුවේ නැවත බලන්න. අපි ඔයගලන්ට හඳුන්වලා දුන්නු ටෙක්නික්ස් මේ අපි විසින් හොයාගත්තු දේවල් නෙමේ. ගොඩාක් රිසර්ච් කරලා භාෂාව සම්බන්ධයෙන් ප්‍රවීණිය සොයාගත්තු තොරතුරු තමයි අද ඔයගලන්ට ඉදිරිපත් කරේ. සාමාන්‍යයෙන් මේ වගේ වැඩසටහනක් මම ඇත්තටම කවුරුවත් කරනවා දැකලා නැහැ අපේ දූල පුතාලට මේ විදිහට ගැඹුරින් මේ කියවන එක උගන්වන තැන. ඔව් සර්. අපි ඇත්තටම ඔයගොල්ලන්ට so over a longer period of time we have been
teaching a number of lessons. අපි ගොඩක් පාඩම් ඉගෙනනවා. tenses වල ඉඳලම phrases හදන තැන ඉඳලම අපි මතක් කරන්න ඕන අපේ ටීම් එක මේ වෙලාවෙස වාසුකී මිස්, ජයත්‍රි මිස්, අපේ මහේෂ් සර්, ඒ වගේම සජිත් සර් අපි කණ්ඩායමක් විදිහට එක්කෙනෙක් අමතක වුණා නතාංගි මිස් අපි කණ්ඩායමක් විදිහට ලොකු පාඩම් ගොඩක් උගන්වලා තියෙනවා. දැන් අද බලනවා ඇති කෝ දැන් තාම කරුණ කිව්වේ නැහෙනේ කියලා. ඉතින් මේක තමයි කරුණු. මේ තමයි අපි කියන කරුණු. මොකද්ද මේ කියන්නේ? ඕගොල්ලෝ මේ ක්වෙස්චන් එකට අපි ගත්තොත් රීඩින් වලට ලකුණු එකක් දෙකක්ද ලැබෙන්නේ? නැහැ. You get many questions. You can score out of 35. ලකුණු 35කින් ගන්න පුළුවන් රීඩින් වලින්. ඒ විතරක්ද? රීඩින් බැරි නම් ඔබට if you find reading really difficult, what happens is you will not understand the other questions as well. අනිත් ප්‍රශ්න ටික තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ වගේ පොදු උපදෙස් දෙන රීඩින් කොහොමද ජයගන්නේ කියන එක කියලා දෙන මේ වගේ පොඩි සෙෂන් එකක් අපේ ළමයිට දෙනවා කියලා. Thank you sir. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ඉතින් නැවත බලන්න රූපවාහිනී.lk ඔයගලන්ට තියෙනවා විවෘත වෙලා ඒත් එක්කම YouTube නාලිකාව රූපවාහිනී ජාතික පාසල YouTube නාලිකාව තියෙනවා. අපි දන්නවා දැනටමත් අපේ දූල පුතාලා මේවා ඩවුන්ලෝඩ් කරගෙන හැමෝත් එක්කම ෂෙයා කරගෙන බලනවා කියලා තව දුරටත් උනන්දු කරනවා ඒ දේවල් වල නිරත වෙන්න කියලා. එතකොට රීඩින් ඕන වෙන දෙයක් explaining the functions and uses of instruments and devices. බොහෝ දුරට අපේ දූල පුතාලා අපේ වැඩිහිටියොත් කරන්නේ නැති දෙයක් තමයි මොකක් හරි උපකරණයක් ගෙනාවහම සර් ඒකට දෙන මැනුවල් එක කියවන්නේ නැහැ. ඒ නිෂ්පාදකයා එයා දන්නවා ඒ උපකරණයට එන්න ඕන හරියම උපදෙස් instructions ටික. But most of us do not read. What we do is we just touch the surface and touch the buttons and catch the functions. That's right. Touch the buttons and catch the functions. Yes. මේක ස්පර්ශ කළ දෙ උදාහරණයකට මේක ස්පර්ශ කරලා මේකේ කරන්නේ කොහොමද කියන එක තමයි අපි තේරුම් ගන්න පුරුදු වෙලා තියෙන්නේ. But if you can read all the instructions manuals at your home which you are going to dump very soon, you can gather lots of information. ඕගොල්ලන්ට පුළුවන් නම් ගෙදර තියෙන instruction manuals ඕගොල්ලන්ගේ refrigerator එකේ, fridge එකේ, TV එකේ, එතකොට cassette එකේ නැත්නම් radio එකේ instructions manual අරගෙන කියවද්දි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද අපි බලන්න හිතුවා මේ explaining the functions instruments වල උපකරණ වල තියෙන functions අපි කොහොමද තේරුම් ගන්න කියලා. විශේෂයෙන්ම දැන් නූතන තාක්ෂණයේ වැඩිපුර teaching learning process එකට ඇවිල්ලා තියෙන වෙලාවේ විභාගයටත් මේවා එන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ කියලා අපි හිතනවා. එතකොට මේ වගේ දේවල් a computer, a mobile phone, a stethoscope මේ තුනම දැන් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අද තියෙන තත්ත්වය අනුව. ඉතින් ඊළඟට a barometer, microscope, thermometer මේ වගේ උපකරණ. Right, explaining the functions of the four main keys of the keyboard of a computer. Computer එක තියෙන ප්‍රධාන කොටස් ටිකක්. data keys, shift keys, cursor keys, function keys. දැන් උදාහරණයකට කියන්න if you are asked to write 5 sentences about a device. යම් කිසි device එකක් ගැන වාක්‍ය 5ක් ලියන්න දෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට රචනාවක් ලියන්න දෙනවා. write the advantages of a computer. Write the advantages of a laptop. Write the advantages of a tablet computer. Write the advantages of a mobile phone. You should know these specific words. මේ උපකරණ වලට අදාළ ඒ වචන ඔයගොල්ලෝ දැනගෙන ඉන්නම ඕනේ. එතකොට ඒවට ආදේශ කරලා ලියන්න ඕනේ ඒක දන්නේම නැත්නම් විතරයි. එතකොට සහ මේවා හරි ලේසි. අපේ දුවල පුතාලට දැන් මේවා පාවිච්චි කරලාම මේවා මතක හිටිනවා. ඉතින් ඒ ටික මතක තියාගන්න. හරි. තවත් තියෙනවා මේකේ තොරතුරු ටිකක්. Right. Issue common commands. Enter letters, numbers and punctuation marks. මේක අපි පොඩ්ඩක් මෙහාට ගමු මෙයාව. හරි. එතකොට මොනවද keyboard එකෙන් කරන්නේ? common commands
එක commands පරිගණකයට දෙනවා මෙන්න මේක කරන්න අරක කරන්න enter letters numbers punctuation input device එකක් හැටියට තොරතුරු ඇතුළත් කරගන්නවා helps to move the cursor mouse එකෙන් cursor එක එහා මෙහා කරන්න උපකාරවත් වෙනවා එතකොට produce capital letters ලියන්න උපකාරවත් වෙනවා ඔන්න වගේ තොරතුරු. එතකොට මේ වචන ටික මතක තියාගන්න පුතේ දුවේ රචනාවක් ආවත් මේ වචන එහෙම් මෙහෙන් දාලා ඔයගලන්ට රචනාව පෝෂණය කරන්න පුළුවන්. You can make the essay interesting. Yes sir? ඔව් දැන් අපි අපේ ළමයි බලන් ඉන්නවා ඇති මොනවද අද අපේ සර් මේ කම්පියුටර් එකක keys ගැන මේ මොනවද මේ අල්ලන් කියන්නේ කියලා. But if you remember the first question of 2020 paper 2020 පේපර් එකේ ඔයගොල්ලන්ට first question එක මතකද? මොනවද තිබුණේ? The words were related to the pandemic. Sanitizer, right? So face masks. මෙන්න මේ වගේ වචන තමයි අපිට තිබුණේ. ඒ කියන්නේ අපි මෙතන මේ අහන්නේ we are going to draw your attention to specific areas of study. මේ අපි කතා කරන්නේ computer keyboard එකක් ගැන වුණාට මේ computer එකේ තියෙන components ගැන වුණාට ඕගොල්ලෝ එක එක ශේෂ්ත්‍ර අරගෙන මේ වගේ ස්ටඩි කරන්න ඕන කියන එක මොඩල් ආන්සර් එකක් මොඩල් ඇක්ටිවිටි එකක් තමයි අපි මේ දැන් කරමින් ඉන්නේ. හරි සර්. yes ඒක ඇත්ත. ඊළඟට the above are the four main keys of the keyboard. There are namely the data keys, shift keys, cursor and function keys. මම මේ ටික ඉක්මනින් කියවගෙන යන්නම්. ඕගොල්ලන්ට download කරලා YouTube එකෙන් බලන්න පුළුවන් හින්දා the data keys help to enter the letters, numbers and punctuation marks. The function keys issue common commands. බලන්න අර වචන ටික වාක්‍ය බවට පරිවර්තනය කරලා තිනවා. The cursor key helps to move the cursor and the shift key produce capital letters and help to get special characters such as symbols and sign and exclamation mark etc. Right. Write the names and functions of 6 other keys. අපි මේ ටික ඔයගලන්ට බලා ගන්න විතරක් අවස්ථාව දෙනවා. මොකද තව ටිකක් වැදගත් තොරතුරක් මට ඔයගලන්ට කියනවා. බලා ගන්න මේ ටික මේ keyboard එකේ තියෙන දේවල් helps to keep the space, helps to create special functions, helps to move the cursor into the next line. Right. ඊළඟට වැදගත් දෙයක් mobile phone. Write a paragraph the issues of mobile phones. Mobile phones වල තියෙන issues. ඉක්මනට බලමු. හරි. මෙන්න තියෙන දේවල්. Right. මෙතන මම කියව issues කියලානේ වැරදි. මාත් බැලුවේ ඒ issues මෙතන නැහැනේ කියලා. Write a paragraph on the users of mobile phone. Users of mobile phone. ප්‍රයෝජන. Helps voice and video communication. අපි කියන voice විතර නෙමෙයි video communication සංනිවේදනය සඳහා. Sends and receives text message, CLI facility, voice messages ඔය විදිහට තියෙනවා. Right. On the users of mobile phones තව තියෙනවා. Right. Ability to take still photograph, facility of video coverage, different tones for frequent callers, access to radio, television and internet facilities. ඊළඟට Wi-Fi facility. ඔන්න ඔය විදිහට අපි mobile phone එක ගැන ඉතා ඉක්මනින් කියලා දුන්නා. ඔයගලන්ට download කරලා බලන්න පුළුවන්. Right. ඊළඟට stethoscope. Stethoscope කියන්නේ මොකද්ද? මේකේ තියෙන functions මොනවද? Helps the doctor to treat patients. එක function එක ගානේ අපි කියනවා magnifies tiny objects. පොඩි දේවල් විශාල කරලා පෙන්නනවා. Makes distant objects appear nearer. ඈත තියෙන දේවල් ළඟ වගේ පෙන්නනවා. Thermometer measures the temperature. Megaphone helps the voice to be carried. කටහඬ කීප දෙනෙකුට ඇහෙන්න පුළුවන් විදිහට සලස්සනවා. ඊළඟට functions of some instruments. Meter measures gas or electricity. Barometer measures atmospheric pressure. Compass gives directions. Clock tells us time. Dynamo generates electricity. මේ තියෙන එක එක instrument ඒවැ තියෙන functions තමයි මේ කතා කරන්නේ. හරි. ඊළඟට අපි බලමු users of computer. ගොඩක් තියෙනවනේ. Right. All computers, however, large or powerful, they work basically in the same way. But their functions differ according to the nature of the field activities.
being able to obtain information is obviously an aid to education. Computers are playing an important role in teaching and learning. Okay, I'm going to disturb you, sir. A bit. Yes, please disturb. I am little bit tired. මෙන්න මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ මොනවද? අපේ දරුවන්ට මේ කියන්නේ හොඳට අහගන්න. අපි ඉස්සෙල්ලාම කතා කරේ කම්පියුටර් එකේ ෆන්ක්ෂන්ස් ගැන. ඊළඟට අපි කතා කරා මොබයිල් ෆෝන් එකේ යූසර්ස් ගැන. ඊළඟට අපි තවත් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩක් ගැන කතා කර ආවා. bit by bit. Now you can look at this one. දැන් මේ කම්පියුටර් එකේ යූසර්ස් ගැන කතා කරාම හැම අවුරුද්දකම කම්පියුටර් එකේ යූසර්ස් එහෙම නැතිනම් advantages and disadvantages of internet technology මේක එක theme එකක්. එසේ එකක් ලියන්න වෙනවා. So you will understand one thing. Comprehension questions and writing they go hand in hand. They are interconnected. ඔගොල්ලන්ට හොඳ essay එකක් ලියන්න නම් read කරන හැකියාව තියෙනවා කියන්නේ vocabulary එක තියෙනවා. ඔගොල්ලන්ට හොඳ understand කරන්න පුළුවන් හොඳ skill එකක් තියෙනවා. ඉතින් ඒකේ අනිත් පැත්තත් එහෙමයි. When you want to produce sentences ඔගොල්ලන්ට වාක්‍ය නිෂ්පාදනය කරගන්න නිර්මාණය කරගන්න ඕන වුණාමත් ඔයාලට පුළුවන් ඒ හැකියාවන් පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න. ඒ කියන්නේ ලියන්න. ඉතින් අපි මෙතනදී උත්සාහ කරේ අර devices එක එක ගැන අපි පොඩ්ඩ විස්තර කිව්වා. දැන් බලන්න පුළුවන් ඔයාලට අපවුස අපි කලින් ස්ලයිඩ් එකට පොඩ්ඩක් ගියොත් මෙන්න මේ ස්ලයිඩ් එකට ගියොත් පුතේ අපිට පේනවා දැන් තියෙන්නේ users of computer. No, the next one. Yes. මෙන්න මේ ස්ලයිඩ් එක ඔබ හොඳට බැලුවොත් පුතාලා දැන් තියෙන්නේ point form එකෙන් දීලා නෙමෙයි නේද? All computers however large or powerful they are, right? However large or powerful they are work basically in the same way. So they are not as easy as the previous words, previous points. They become the sentences are becoming large or lengthier, bit lengthier, right? ඉතින් ටිකක් දිග වෙනවා වාක්‍ය රටාව. ඒ වගේම වාක්‍යයේ තියෙන වචන සංඛ්‍යාව වැඩි ඔබට පේනවා. දැන් අපි මේ කියන්නේ ඔබට පුතේ ටික තමයි මේක ඩෙවලොප් කරගන්න ඕන. අපි මුලින් කිව්ව දේ දැන් අමතක වෙන්න බෑ. මොකද්ද? specific areas ගැන කතා කරනවා. ඊට පස්සේ ඒක ටික වැඩි කරගෙන යනවා කියන කාරණේ. ඔව්. Thank you sir. ඉතින් අපිට තියෙන කාලයක් දැන් අහවර වෙලා තිනවා. So we have discussed how to answer. So this is learning to learn. ඉගෙන ගන්න විදිහ තමයි අපි අද ඉගෙනුවේ. රූපහානි.lk මතක් කරනවා. රූපහානි YouTube නාලිකාවේ ජාතික පාසලට ගිහිල්ලා ඔයගලන්ට download කරගෙන බලන්න අවස්ථාවක් තියෙනවා. Thank you Kapila sir for assisting me, for helping me. So we like to meet you in another exciting program. You're welcome sir. Thank you very much everybody.